සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි. පින්වත් ඔබ හැම දිනාටම මෙත් සදහම් විකාශයේ මෙත් සදහම් දේශනා අර්ථාන්විත ධර්මානුශාසනා මාලාවේ අතිඋතුම් සද්ධර්ම දේශනාවකුයි මෙලෙස ආරම්භ කරන්නේ. පින්වත් ඔබ හැම දිනාටම ධර්ම ශ්‍රවණී හැසිරෙන්නට ආරාධනා කරනවා. පින්වත්නි, මේ උතුම් ධර්මානුශාසනාව සිදු කරනු ලබන්නේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණදිකේනපුර ශීල සුවාර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ස්වාමින් වහන්සේ විසින් සාදුනදින් පාදාභේ වන්දනෙන් පින්වත් ස්වාමින් වහන්සේව සිහිපත් කොට පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, උතුම් මෙත් සදහම් දේශනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබනවා ජපානයේ පදිංචි සම්පත් බෝපරත්න, රුබිනි තෙන්නකෝන්, අකෂි පුතණුවන්, ඒ වගේම අහිමි දියණිය යන අයගේ ප්‍රධානත්වයෙන් කැනඩාවේ වසන්ති බෝපරත්න සහ නේතන් හොර උපතානේ පදිංචි අනුලා තෙන්නකෝන්, ශාලිකා තෙන්නකෝන්, කත්තොට පදිංචි නිහාල් බෝපරත්න, ශාන්ත බෝපරත්න, මාලනී ශ්‍රියාලතා, විජේසිංහ යන බෝපරත්න පවුලේ සහ තෙන්නකෝන් පවුලේ පින්වත් පිරිස විසින් අරමුණු විදිහට සටහන් කොට තිබෙනවා. මාර්තු මාස 23 වන දිනට වසර 2කට පෙර ආතුව පරලෝසපත් වූ විජයානන්ද තෙන්නකෝන් පියාණන්ට පින් අනුමෝදන් කරන්නට, පෙබරවාරි 2 වන දිනට වසර 10කට පෙර ආතුව පරලෝසපත් වූ මැගිලින් කළුබෝවිල මෑණියන්ට සහ එතුමියගේ මියගිය මෑණියන්ටත් පියාණන්ටත් පින් අනුමෝදන් කරන්නට, සහෝදර සහෝදරයන් ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. වසර 17කට පෙර ආතුව පරලෝසපත් වූ විලියම් බෝපරත්න පියාණන්ටත් එතුමාගේ මියගිය මෑණියන්ටත් ඒ වගේම පියාණන් ඇතුළු වර්ග පරම්පරාවේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පෙබරවාරි මාස 8 වන දිනට වසර 23කට පෙර ආතුව පරලෝසපත් වූ ලක්ෂ්මන් බෝපරත්න සොහොයුරාටත් අනුලා තෙන්නකෝන් මෑණියන්ටත් මියගිය මෑණියන්ටත් ඒ වගේම පියාට සහ කරතේලිස් අප්පුහාමි සීයාටත් මැණික්හාමි ආච්චම්මාට කේ.ඒ. ජේපින්, ඒ වගේම ධම්මසේන, කේ.ඒ. එමලින්, කේ.ඒ. විමලසේන, ඒ වගේම ඩබ්ලිව්.ඒ. සඳමාලි, ඒ වගේම ජී.ජී. සෝමපාල, කේ.ආර්. ජයතිලක සහ සංසාරගතව පරලෝසපත් වූ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. මාර්තු මාස 21 වන දින ජන්මදිනයෙන් සමරන්ට දුනා වූ රුබිනී තෙන්නකෝන් මහත්මිය නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අකෂි පුතණුවන්ටත්, අයිමි දුවටත්, ඒ වගේම අනුලා තෙන්නකෝන් මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් ආශිර්වාද කරන්නට තුනුනේ ආශිර්වාදයේ වේවායි ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ වේවායි ප්‍රාර්ථනා කරමින් මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ දරන්නේ ඒ සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ඒ සියලු ප්‍රාර්ථනා සිතෙම පින්වත් ස්වාමින් වහන්සේට සාදුනදින් පාදාභි වන්දනෙන් උතුම් ධර්මානුශාසනාවට ආරාධනා කරමු. මෙත් සිතින් මෙත් සදහම් දේශනා අර්ථාන්විත සදහම් ශ්‍රවණයට ඔබ හැම දිනාටමත් ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි ධර්ම ශ්‍රවණයට එකතු වෙන්නේ. පින්වතුනි, අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ දරන්නේ ජපානයේ පදිංචි සම්පත් බෝපරත්න, රුවිනී තෙන්නකෝන්, අකෂි
පුතනුවන් අයි මිදියනිය ඒ හැම දෙනාගෙම ප්‍රධානත්වෙන් ඒ වගේම කැනඩාවේ වසන්ති බෝපරත්න නේතන් හොරෝ පතානේ පදිංචි අනුලා තෙන්නකෝන් ශාලිකා තෙන්නකෝන් කත්තොට පදිංචි නිහාල් බෝපරත්න ශාන්ත බෝපරත්න මාලනී ශ්‍රියාලතා විජේසිංහ යන බෝපරත්න පවුලේ තෙන්නකෝන් පවුලේ මේ හැම දෙනාම එකතු වෙලා තමයි අද මේ ධර්මදානමය පින්කම සිදු කරන්න. තියගේ අරමුණ තමයි මාර්තු 23 වෙනි දිනට වසර 2කට පෙර මිය පරලොව ගිය විජයානන්ද තෙන්නකෝන් පියාණන්ටත් පෙබරවාරි මාස 2 වෙනි දිනට වසර 10ක් සම්පූර්ණ වෙන මිය පරලොව ගිහිල්ලා මැගිලින් කළුබෝවිල මෑණියන්ටත් ඒ වගේම ඒ පරම්පරාගත සංසාරගත මිය පරලොව ගිය සියලුම ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම විලියම් බෝපරත්න පියාණන් එතුමාගේ මියගිය මව ඥාතීන් ඇතුළුවේ සියලුම සංසාරගත ඥාතීන් සිහිපත් කළ පින්දීම අරමුණ. තින් එහෙමනගේ හැම දෙනාටම පින් අනුමෝදන් කරන අරමුණෙන් අද මේ ධර්මදානමය පින්කම සිදු කරනවා. තිගේ ධර්මදානමය පින්කම සිදු කරන හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් බණහන සියලු දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනී අද දවස අපි මේ ධර්මානු ශාසනාවෙන් ඔබට පැහැදිලි කරලා දෙන්නේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා කීපයක්. බුදුරජාණන් වහන්සේ මේ මුළු නිවන් මගම හකුලෝල කෙටියෙන් දේශනා කරපු දේශනාවක්. හැබැයි මේ දේශනාව අහලා එදා මේ සම්බුද්ධ ශාසනය තුළ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්‍ෂූන් වහන්සේ අතරින් අග්‍රස්ථානය ලබපු බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ උතුම් අරහත්වයට පත් වනේ මේ කෙටි දේශනාව අහලා. ඒ දේශනාව කොහොමද අපි පැහැදිලි කරගන්නේ තේරුම් ගන්නේ විස්තරාත්මකව වටහා ගන්නේ කොහොමද. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කරුණට අනුකූලව යෝනිසෝ මනසිකාරයේදීල භාවනා වසයෙන් කොහොමද අපි මේ ආයතන හයතුළින් ඇතිවන අරමුණු ඒ තැනම විදර්ශනා කරලා අතාරන්න කොහොමද එහෙම හිතක් ඇති කරගන්න කොහොමද මේ ධර්මානු ශාසනාවද අපි පැහැදිලි කරගන්න උත්සාහයක් ගන්න. ඔබ අහල ඇති මේ දේශනාව දිට්ටේ දිට්ට මත්තම් භවිස්සති. ඇහෙන් යමක් දැක්කොත් දැක්ක විතරයි. කනින් යමක් ඇහුවොත් සුතේ සුතමත්තම් භවිස්සති යමක් කනින් ඇහුවොත් ඇහුන විතරයි. මුතේ මුතමත්තන් භවිස්සති යමක් දැනුනොත් දැනුන විතරයි. නාසයට ගඳ සුහඳ දැනෙනවා දිවට රස දැනෙනවා කයට පහස දැනෙනවා. එක දැනීම මාත්‍රයෙන්ම අවසන් කරන්න. විඤ්ඥානී විඤ්ඥාන මත්තම් භවිස්සති යමක් හිතුනොත් එක සිතුවිල්ලකින් අවසන් කරන්න හිතුන විතරයි. මේ විදිහට ඔබට මේ ආයතන ඔස්සේන අරමුණු එතනම අතහරන්න පුළුවන්නම් ඔබ එතන පිහිටන්නේ නෑ වෙන තැනකත් නෑ ඒ අතරත් නෑ ඔබ පිරිනිවන් පානු. ඔන්න ඕකයි මේ ධර්ම කොටස. හැබැයි මේක මෙහෙම කියව් පමණින් තේරුම් ගන්න වටහා ගන්න අවබෝධ කරගන්න තරම් අපේ නුවන වැඩිල නෑ. සමහර වෙලාවට මේ බණහන ඔබට මේ කරුණ පමණක් කිව්වොත් මේ මොකක්ද මේ කියලා හිතෙන්න පුළුවන්. කොහොම දොක තේරුම් ගන්නේ මොකක්ද මේක නම් අපිට තේරෙන්නේ නෑ කියලා හිතෙන්න පුළුවන්. පිංගතුනේ මේ සම්බුද්ධ ශාසනය තුළ සමහර ශ්‍රාවකයෝ උග්ගටි තන්නේ අයි කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගන්න තරම් සසරි කල්ප ගනන් නුවන වඩපු ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරගත් අය. ඒ අයට එක ගාථාවත් ඇති. බුදුරජාණන් වහන්සේ හකුලෝල දේශනා කරන පුංචි බණපදයක් විස්තර ඇතුව වටහාගෙන සම්පූර්ණයෙන්ම ධර්මාවබෝධය ලබල කෙලෙසුන්ගෙන් මිදන්න
ඒ කෙටි ධර්මාවාදය ප්‍රයෝජනවත් වන අය මේ සම්බුද්ධ ශාසනය ඉදලා තියෙනවා. ඒ අය අපි ධර්මය හඳුන්වන්නේ උග්ගටි තඥ පුද්ගලය හැටියට. ඊළඟට සමහරයි ඉන්නවා සසරේ අර උග්ගටි තඥ කෙනා තරම්ම ප්‍රඥා ඉන්ද්‍රිය ඉහලට බලවත් කරගෙන නෑ. හැබැයි සසරි බොහෝ කාලයක් පාරමී පුරල නුවන වඩලා ප්‍රඥාව යම්මට්ටමකට දියුණුවයි ඉන්න. බුදුරජාණන් වහන්සේ වැනි අයට දීර්ඝ වසයෙන් ඉන්ද්‍රිය ධර්ම දිහා බලමින් ඒව වැඩෙන විදිහට දීර්ඝ වසයෙන් දහම් දෙසනවා. ඒ දීර්ඝ දේශනාව අවසන් වෙනකොට ඉන්ද්‍රිය ධර්ම වැඩිලා ප්‍රඥාව සම්පූර්ණ වෙලා ඒ දීර්ඝ දේශනාව අවසන් වෙනකොට මාර්ග පල් ලබලා නිවන් අවබෝධ කරගන්න ශ්‍රාවකයෝ මේ සම්බුද්ධ ශාසනය ඉදලා තියෙනවා. ඒ අයට අපි කියනවා විපටි තඥෝ පුද්ගලයෝ කියලා. ඊළඟට තවත් පිරිසක් ඉන්නවා ඒ අයටත් මාර්ග පල් ලබන්න පුළුවන්. හැබැයි ඇසූ පමණින් වටහා ගන්න නුවන නෑ. දීර්ඝ දේශනාවක් විස්තර ඇතු ඇසූ පමණින් එහෙම තේරුම් ගන්න නුවනත් නෑ. ඒ අය කාලයක් මේ ධර්මය පුරුදු කළ යුතුයි. කාලයක් බණහන් ඕන සුතා ඇසූ ධර්මය හොඳට ධාරණය කරගන්න ඕන දතා නිතර නිතර අහපු ධර්ම කරුණු වචනයෙන් පුරුදු කරන්න ඕන වචසා පරිචිතා. නුවනින් නිතර ධර්ම කරුණු මෙනෙහි කර කර ගලපමින් යෝනිසෝ මනසිකාරය යෙදමින් මනසානුපෙක්කිතා. තමන්ගේ නුවනින් විමසීමස තමා තුළින් ධර්මය බලන්න ඕන කාලයක් තිස්සේ. අන්න එතකොට තමන්ගේ නුවන ඉන්ද්‍රිය ධර්ම වැඩිලා දිට්්‍යයා සුප්පටි විද්දා තමා තුළින්ම මේ ධර්මය අවබෝධ කරගන්න මට්ටමට නුවන ටික ටික වැඩිල ධර්මාවබෝධය ලබනවා. ඒ තමයි මේ බුද්ධ ශාසනය තුළ නෙయ్య කියන පුද්ගලයක්. එනිසා මේ බණක් ඇසූ පමණින් ඔබ හිතන්න එපා ඇයි යාට පුළුවන් වුණානම් කෝ ඉති මමත් ඇහුවන. ඒ ගාථාවන මාත් ඇහුවේ කොමට අවබෝධ වුණා. සමහර කෙනෙක් මේ දීර්ඝ සංසාර ගමනි නුවන වැඩිච්ච හැටි තේරුම් ගණ්ඩ බැරිවීම නිසාම එක්කො ධර්මී වැරදි ඇති. නැත්නම් මමත් කෝ අහනවා අපි ඔච්චර බණහන කෝ අපිට අවබෝධ වනා කියලා ධර්මය ගැන සැක කරන්න පටන්ගන්න. පිංහතුනේ අපේ සංසාරික නුවන පාර්මී ධර්ම ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන ආකාරය ඒ ඔබට මට අපි කාටවත් පිටිම් බලලා මේ සාමාන්‍ය පුද්ගලයෝ දිහා මනින්න පුළුවන්කමක් නෑ. ඒ නුවන පිහිටන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානේ. කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ දකින නුවන. කෙනෙක් තුළ තියෙන මාර්ග පල ලැබීමේ ධර්මය අවබෝධ කිරීමේ හැකියාව කුසලතාවේ. සංසාර පින ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන ආකාරයේ දකින නුවන පිහිටන්නේ බුදු කෙනෙක් තුළ පමණයි. මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයන්ගෙන් අගතැම්පත් සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් ඉන්ද්‍රිය පරෝ පරියත්ති ඥානී පිහිටල තිබුන්නේ. උන්වහන්සේට ලස්සන්ට බණ කියන්න පුළුව. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ විදිහටම ඒ ධර්ම චක්‍රය පවත්වන්න දක්සයි. හැබැයි ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානය තියෙන්නේ බුදු කෙනෙකුට. එනිසා බුදුරජාණන් වහන්සේ තමයි පුද්ගලයෙක්ගේ ඉන්ද්‍රිය ධර්ම දැකලා මේ කෙනාට කෙටියෙන් දහම් දෙසිය යුතුද මේ කෙනාට දීර්ඝ වසයෙන් ධර්මය දේශනා කළ යුතුද මේ කෙනා පද පරම පුද්ගලයෙක්ද නෙయ్య පුද්ගලයෙක්ද උග්ගටි තඥ කෙනෙක්ද විපටි තඥ කෙනෙක්ද ඒ අඳුනා ගත හැක්කේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. ඉතින් අපි අද බලමු මේ ධර්මානු ශාසනාව තුළ බාහිය ධාරුචේරී එදා දරපතුරු ටිකක් ඇඳගෙන ඔබ ඒ කතාව අහල ඇති බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා කියලා දැනගත්තට පස්සේ බොහෝ දුරක් දුවගෙන මගතොටේ හම්බෙන අයගෙන් අහනෝ අනේ සැවැත් නුවරට යන පාර කියන්න.
එහෙම අහගෙන බොහෝ දුරක් දුවගෙන ආවා. සමහරට මාස ගානක් යන්න ඇති. බොහෝ දුරක් දුවගෙන ඇවිල්ලා එදා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත වැඩම කරලා. උදෑසන කෙනෙක් කෙස් රැවුල් වවාගත්ත දරපතුරු ඇදගෙන ඉන්නේ. අමුතුම පුද්ගල අපි පාරමේ වගේ කෙනෙක් දැක්කොත් හිතන්නේ කොපිස්සෙක් ඔළුව අවුල් වෙච්ච කෙනෙක් එක්ක මානසික රෝගියෙක් එහෙම තමයි දරපතුරු ඇඳගෙන මනුස්සේ කෙස් රැවුල් වවාගෙන එහෙම පාරක දුවගෙන යනකොට සාමාන්‍ය මිනිස්සු දකින්න ඒ විදිහට. එදා ජේතවනාරාමිට උදෑසනින් මේ වගේ කෙනෙ දුවගෙන භික්‍ෂූන් වහන්සේලා සමහරු මිදුල අමදින උදෑසන වත කරනවා. ඒ වතාවත්වල දෙන භික්‍ෂූන් වහන්සේලා ළඟට ඇවිල්ලකි වනේ බුදුරජාණන් වහන්සේ කොහිද වැඩයින්න. මට ඉක්මට උන්වහන්සේය දකින්න ඕන මුණ ගැහෙන්න ඕන. එවිලි භික්‍ෂූන් වහන්සේ ලහන ඔබ කවුද මං බාහිය කීව. අනි මට ඉක්මනට කියන්න. භික්‍ෂූන් වහන්සේලා බාහියට කිනව බාහිය එහෙම නං ඔබ ටිකක් කොහොම ඉන්න තතාගතයන් වහන්සේ පිණ්ඩ පාති වැඩම කළ උන්වහන්සේ නගරයට පිණ්ඩ පාති වැඩිය. ඔබ ටික වෙලාවක් උන්වහන්සේ වඩිනකං ඔහොම ඉන්න වෙයි. බාහියට එහෙමවත් ඉවසගෙන ඉන්න හිත ඉඩ දෙන්නේ. එහෙම ජේතවනාරාමෙන් එලියට දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පිණ්ඩ පාති වැඩිය නගරෙ දිහාවට දුවගෙන ගිය. එහෙම ගිහිල්ල නගරේ පාරක් ගානේ අර මිනිස්සු අතරෙන් දුවගෙන යනම්. ඔහොම යනකොට බුදුරජාණන් වහන්සේ පාරක පිණ්ඩ පාති වඩිනෝ. දුවගෙන ගිහිල්ල මහ පාරෙන් දැක්ක ගමන් ඈතදි අඳුන ගත්තා. දුවගෙන ගිය මේ නම් බුදුරජාණන් වහන්සේම තමයි කියල දුවගෙන ගිහිල්ලා මහ පාරෙම වැඳ වැටිලා. අනි ස්වාමීනී මං බාහිය මට ඉක්මනට බණ පදයක් කියන්න කියව. දැම් මේ බණ කියන වෙලාව නෙමෙයි. තතාගතයන් වහන්සේගේ අතේ පාත්තරමේ නගරේ පාරක පින්න පාති වඩිනවා. බුදුරජාණන් වහන්සේ වදල බාහිය මේ බණ කියන වෙලාව නොවෙයි. තතාගතයන් වහන්සේ පිණ්ඩ පාති කරන වෙලාව චුට්ටක් ඉවසලා ඉන්න කියව. එතකොට බාහියකින අනේ ස්වාමීනී ඔබහන්සගේ ජීවිතයට අනතුරක් වෙයිද මගේ ජීවිතයට අනතුරක් වෙයිද කවුද්දන්නේ. අනි ස්වාමිනි මටනන් තව ඉවසලා ඉන්න බෑ. මට ඉක්මනට බඩ පදයක් කියන්න කියව. මොකද බාහිය තාම බුදුරජාණන් වහන්සේ කවුද බුදුවරු ගැනවත් හරියට බුදුහාන්දුරුව ගැන ලොකු දැනුමක් නෑ. බුද්ධ කියන වචනයට සංසාර පින මතු වෙලා මේ දුවගෙන එන්නේ. ඒවෙලේ බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවත් වදාලා බාහිය මේ බණ කියන වෙලාව නෙමෙයි. මේ තතාගතයන් වහන්සේ පිණ්ඩ පාතයන වෙලාව චුට්ටක් ඉවසලයි. බාහිය දෙවනි වතාවත්කි නොනේ ස්වාමිනී හෙම කියන්න එපා. ඔබ වහන්සේ නම් සංසාරදුකින් නිදහස් වෙච්ච සියල්ල අවබෝධ කරගත්ත කෙනෙක්ලු. මන් තාම කෙලෙස් සහිතයි. අනේ ස්වාමිනි මට ඉක්මනට බණපදයක් කියන්න. නැවතත් බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාව බැලුවා. උන්වහන්සේ බුදුවැසින් බැලුව ඇයි බාහිය මෙහෙමම කියන්න. මගේ ජීවිතයට අනතුරක් වෙයිද අනේ මට ඉක්මනට බණ ටිකක් කියන්න. බුදුවැසින් බැලුවා බාහියට ජීවත්වෙන්න ආවිශ්‍ය තියෙනවාද. ඇයි ඔහු මෙහෙම කියන්න. බුදුරජාණන් වහන්සේ දැක්ක බාහියගේ ආවිශ්‍ය ගෙවීගෙන යනවා. තව සුළු වෙලාවයි ජීවත්වෙන්න ආවිශ්‍ය තියෙන. පෙර සංසාරය කරපු කර්ම විපාකයක් විපාක දෙනවා තව සුළු වෙලාවකි. බුදුරජාණන් වහන්සේ මේ කර්මය වලක්වන්න ගේ නෑ. බුදුරජාණන් වහන්සේ බැලුවේ ඊට පෙර ඒ කර්ම විපාක දීලා ඔහුගේ ජීවිතය අවසන් වෙන්න කලින් ඔහුට ධර්මය අවබෝධ කරන්න පින තියෙනවද. ඔහුට පින තියෙනවා. බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතේ තියාගෙන එහෙම නම් බාහිය මෙන්න මේ ටික අහගෙන විමසන්න කියව. මහපාර මේ බණහන තැනක්කත් මේ ධර්මශාලාවකට ගිහිල්ලවත් විවේකෙන් එලි මහනකවත් එහෙම බණහන්ඩ වාඩි වුණා නෙමේ. මහපාරි මිනිස්සු එහා මෙහා යන පාරක් අයිනේ බුදුරජාණන් වහන්සේ පාත්තරය අතේ තියාගෙන උන්වහන්සේ පිණ්ඩ පාත වඩින අතරතුර
අර පාර අයිනෙදිම බුදුරජාණන් වහන්සේ බාහියට කියනවා බාහිය දිට්ටේ දිට්ටමත්තම් භවිස්සති. සුතේ සුතමත්තම් භවිස්සති. මුතේ මුතමත්තම් භවිස්සති. විඤ්ඥානයේ විඤ්ඥානමත්තම් භවිස්සති. බාහිය දැක්කොත් දැක්ක විතරයි. ඇහුනොත් ඇහුන විතරයි. දැනුනොත් දැනුන විතරයි. සිතුනොත් සිතුන විතර. ඔබ මේ විදිහට හිතක්. ඔබ මේ විදිහට මේ ආයතනොස්සේ නාරමුණු නුවනින් විමසලා අතහරි. එතකොට ඔබේ හිත එතන පිහිටන්නෙත් නෑ වෙන තැනකත් නෑ ඒ අතරත් නෑ ඔබ පිරිනිවන් පානවා කියව. නිවන් මග හකුලවල කෙටියෙන් ගාථාවකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා උන්වහන්සේ ඉදිරියට වැඩිය. බාහිය දන ගහගෙන එතනම මේ කරුණු විමසන්න පටන් ගත්තා මොකක්ද මේ දැක්කොත් දැක්ක විතරයි. ඇහුනොත් ඇහුන විතරයි කොහොම දෙහෙම අතාරන්න කියලා විමසනකොට අන්න සංසාරය නුවන වඩපු කෙනෙ. පෙර සසරය හොඳට භාවනා කරපු කෙනෙ. කාශ්‍යප බුද්ධ ශාසනයේ දිවි දෙවනි කොට පර්වතයක් මුදුනට නැගලා භාවනා කරපු සංසාර පුරුද්දක් තියෙන කෙනෙ. සසර නුවන සංසාර පුරුද්ධ බලවත් වනා. ධර්මය වැටහුණ අවබෝධ වනා. අර මහපාර අයිනෙ දනගහගෙන එතනම ධර්මය අවබෝධ වනා රහත් වනා. අපි බලමු මෙන්න මේ කාරණය කොහොමද අපි විස්තරාත්මක බුදුරජාණන් වහන්සේ මේ කෙටියෙන් හකුලෝල කියපු ධර්ම කාරණය තේරුම් ගන්න. දිට්ටේ දිට්ටමත්තම් භවිස්සති. ඇහෙන් යමක් දැක්කොත් දැක්ක විතරයි. පිංහතුනේ සාමාන්‍ය සබදැන් අපි හිතමු දැන් ඔබ දිහා බලන්න. අපිට රූප පේන අපි දකිනවන් අපි කියන මන් දැක්කා මං බලාගෙන හිටියේ මට පෙනුණා. අපිට කොහොමද දෙයක් පෙනෙන්නේ දකින්නේ. තින්නං සංගති පස්සෝ කියන. කරුණු තුනක ස්පර්සය නිසා. ඇහැයි බාහිර රූපයයි ඇහේ හටගන්න විඤ්ඥානයකට කෙන චක්කු විඤ්ඥාන. ඇසයි රූපයයි විඤ්ඥානයයි එකතුවීම එකට අපි ධර්මය කෙනවා ඇසේ ස්පර්සය. අන්නේ ස්පර්සයෙන් තමයි අපි යමක් දකින්න. එහෙම දකින්න නම් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත සජීවී ඇසක් නාමරූපයන්ගෙන් හටගත්ත ඇසක් තියෙන්න්නට ඕන. ඒ ඇස තුළ නාමරූප හොඳට පවතින ක්‍රියාත්මක වෙන සජීවී ඇසක් වෙන්නට ඕනේ. අන්නේ ඇහැට රූපයක් පේනව එකැන ඇහැයි රූපයයි විඤ්ඥානය එකතු වෙන. එහෙම තමයි අපි ඇහෙන් රූපයක් දකින්නේ. ඒ දකිනවත් එක්කම ඇහේ ස්පර්සයත් එක්කම කරුණු තුනක් එකවත් සිද්ධ වෙන. එක අපි වෙන වෙනම තේරුම් ගත්තට. ඇහේ ස්පර්සය නිසා විඳීමක් ඇති වෙන. අපි දකින රූපය ගැන විඳීමක් ඇති වෙන. එක්ක සැප විඳීමක් එක්ක අපි රූපයත් එක්ක ගැටෙනවා දුක් විඳීමක් උපදිනවා. එහෙම නැත්නම් දුක් සැප රහිත විඳීමක් උපදිනවා. ඒ තමයි වේදනාව. විඳින රූපය ඇහෙන් හඳුන ගන්නවා සංඥාව. පාට වරණ හැඩතල කවුද පුද්ගලයෙක්ද සතෙද්ද ගහද්ද මලද්ද ඒව හඳුන ගන්න සංඥාව සංඥාවතම හඳුන ගන්න. ස්පර්සය නිසයි සංඥාව ඇති වුණේ. හඳුනගත්ත දේ ගැන හිතේ චේතනාවක් පහළ වෙන. අන්නේ චේතනාව කර්මයක් වෙන. ඔන්න ඔය සිදුවීම හැම වෙලාම ඇහැට පේන රූපයක් පාසා සිද්ධ වෙන. අන්න එහෙම නං අපි ඇහෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ ඒ ඇහැ තුළ සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි නාමරූපයෙන් හටගත් සජීවී ඇසක් වෙන්නට ඕන. ඇහැයි රූපයයි විඤ්ඥානයයි එකතු වෙන්නට ඕන. ඒකට අපි ධර්මය කියන ඇහේ ස්පර්සේ ඒ ස්පර්සය නිසා පේන රූපය ගැන විදීම් ඇති වෙනවා. විදින රූපයම ඇහෙන් හඳුන ගන්නවා. හඳුන ගත්ත රූපය ගැන අපි චේතනා පහල කරනවා. ඕක තමයි වෙන්නේ. එතකොට ඔන්න ඔය තුළ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන පංචු උපාදානස්කන්ධයක්ම ඇහි හටගන්නවා බිඳෙනවා. සාමාන්‍ය පුද්ගලයා ධර්මාවබෝධයෙන් නොකළ කෙලෙස් ප්‍රහාණයෙන් නොකළ කෙනාගේ ස්වභාවය බුදු හාදුරු පෙන්නනවා. ඇහෙන් රූපයක් දැක්කට පස්සේ ඒක නිමිති වසයෙන්
මතක තියාගන්න. එක්කෝ නානු නිමිත්තක් ගාහි නානු ව්‍යාංජනක් ග්‍රාහ එක්කො එක කොටසක් හරි මතක තියාගන්න. කෙලෙස් ඇතිවෙන දෙයක් නම් එක කොටසක් හරි මතක තියාගෙන ඒක සිහිකර කර කෙලෙස් උපන්දවන. දැන් ඔබ හොඳට බලන්න මේ ඇහැ මුල් කරගෙන ඔබට යම් ක්ලේෂයන් ඉපදුනා නම් ඔය විදිහට නෙමේද උපදින්න කියලා. දැන් ඇහෙන් අපි රාග සහිත දෙයක් දකිනවා. සාමාන්‍ය ලෝකයා ඇහෙන් දකිනෝ රාග සහිත යම් කිසි දෙයක්. එක්ක එක මතක තියාගන්න එක්ක එක කොටසක් මතක තියාගන්න. දැන් ඔබ ඒක හිතෙන් සිහි කරන්න නෝපන් රාගය උපදිනවා උපන් රාගේ බලවත්වෙනවා. අන්න අර නිමිති වසයෙන් කොටස් වසේ මතක තියාගත්ත නිසා එහෙන් දැකපුදේ අන්න කෙලෙස් උපදින හැකි. ඇහෙන් දකිනෝ තරහකාරී දවේශය ඇතිවන දෙයක්. කවුරු හරි ඔබේ වත්තක මොනොහරි අපි ගම මත්තය මොනොහරි ඔබේ අවසරයන් නැතුව හොරකං කරනවා මල්ගහක් මලක් කඩාගෙන යන මොනොහරි ඔබාක මැති දෙයක් ඇහෙන් දකිනෝ. අන්න ඒ දකින දේත් එක්ක දැන් එක මතක තියාගන්න මෙයා මෙන්න මෙහෙම කරමං ඇස් දෙකින්ම දැක්කා. අන්න එක්කො සම්පූර්ණ සිදුවීම එක්කො එක කොටසක් හිතේ මතක තියාගන්න. තැන් දැකපු දේ නිමිති වසයෙන් වෑන්ජන වස එකැන එතන වෑන්ජනක් ග්‍රාහය කියලා කියන්නේ ඒක ඉතාම සුළු සුළු අවශ්‍යම කොටස් මතකයි. සම්පූර්ණ මුළු චිට්ටපටිය වගේ සිදුවීම මතක නැතිවෙන්න පුළන් හැබැයි කොටස් වසයෙන් මතකයි. ඒක සිහිකරන්න නූපන් දවේශය උපදින උපන් දවේශය බලවත්තේ. ඔය විදියට තමයි ඇහැට පේන රූප ගැන සාමාන්‍ය ලෝකයා කෙලෙස් සහිතව එක්ක ඇලුම් කරනවා එක්ක රාගයක්ත් එක්ක අපි ප්‍රියමනාප දෙයක් එක්ක රාගානුසේ බලවත්වෙන. අප්‍රිය අමනාප දෙයක් නම් පටිගානුසේකත් එක ගැටෙනවා. හැම වෙලාවෙම මෝහයත් එක් අවිද්‍යානුසයත් එක්ක තම අනිත් වෙලාවට ක්‍රියාත්මක වෙන්න. මෙන්න මේ ඇහැට පේන රූපේට අනුව රාගානුසේ පටිගානුසේ අවිද්‍යානුසේ මතුවෙවී ඒ ඇහැට පේන රූප ගැන කෙලෙස් උපදිනො එක තමයි සාමාන්‍ය මනුස්සයා සාමාන්‍ය සත්වයා සසරේ කෙලෙස් උපද්දෝමින් මේ සංසාර ගමනි පැටලි යන හැටි. දැම් බුදුරජාණන් වහන්සේ අර බාහිය දාරුචීරියට දේශනා කරේ එක වචනය කොහොමද මේක එතනම නවත්තන්නේ. දිට්ටේ දිට්ට මත්තම් භවිස්සති. බාහිය ඇහෙන් යමක් දැක්කොත් දැක්කා විතරයි. ඒක වෙන නිමිති සටහන් හිතේ මතක තියාගන්න එපා. එතන මේක අතහරි. දකින දේ එතනම අතහරිනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. එහෙම නං දකින දේ එතනම අතහරින්න නං ඒ මොහොතෙම ඒ දකින දේ විදර්ශනා නුවනින් දකින්නට ඕනේ. ඒ දකින රූපයේ නිමිති සටහන් හිතේ මතක තියාගන්න නැතුව එතනම අතහරින්න නං ඒ මොහොතේ අරමුණු විදර්ශනා කරලා එතනම අතහරින්න දක්ෂ වෙන්නට ඕන. ඇසයි රූපයයි විඤ්ඥානයයි එකතුවීමෙන් ඇහි ස්පර්ශය ඇති වෙනවා. මේ ඇස අනිත්‍යයි. ආහාර සමුදය රූප සමුදය ආහාර නිරෝධාරූප නිරෝධෝ. මේ රූපේ ආහාර ප්‍රත්තිෙන් හටගෙන ආහාර නැතිවෙනකොට නැතිවෙනවා මේ අනිත්‍යයි. ඇහැට පේන රූපයත් එහෙමයි සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේවල්. ඒව වෙනස් වෙන අනිත්‍යයි. ඇහේ හටගත්ත චක්කු විඤ්ඥානයේ නාමරූප නිසා හටගත් විඤ්ඥානය නාමරූප වෙනස් වෙනකොට වෙනස් වෙන අනිත්‍යයි. එහෙමනම් අනිත්‍ය කරුණු තුනක එකතු ඇහේ ස්පර්සයත් අනිත්‍යයි. ඒ ස්පර්සෙන් ඇතිවෙච්ච විදීම අනිත්‍යයි ස්පර්ස වෙනස් වෙනකොට වෙනස් වෙන අනිත්‍යයි. ඒ ස්පර්සයෙන් ඇතිවෙච්ච හඳුනා ගැනීම අනිත්‍යයි. ස්පර්ස වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඒ ස්පර්ස නිසායම් චේතනාවක් පහළ වනානම් ඒකත් අනිත්‍යයි. ස්පර්ස වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඔන්න ඔය විදිහට ඇහේ හටගන්න පංචුපාදානස්කන්දි ඒ මොහොතෙම විදර්ශනා කරලා අතහරන්න විදර්ශනා නුවනින් දකින්න පුළුවන්න. අන්නේ කෙනා ඇහැට පේන රූපයෙන් නිමිති සටහන් හිතේ තැම්පත් කරගන්න. කෙලෙස් සහිත නිමිති සටහන් ගන්න නෑ. දකින රූපය එතනම විදර්ශනා නුවනින් විදර්ශනා කරලා ඒ අතහරින.
එහෙම අතහරින්න පුළුවන් වෙන්නේ සංසාරයේ විදර්ශනානුවන වඩලා ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් කරගත්ත කෙනෙකුට. අන්න බුදුරජාණන් වහන්සේ බාහිය දාරුචේරියට ඔන්න ඔය ගැඹුරු ගහම්බීර ධර්ම කාරණය තමයි එක පදයකින් එක වචන කීපයකින් කැටි කරලා දේශනා කරේ. බාහිය දැක්කොත් දැක්කා විතරයි. ඇහැට පේන දේ එතනම විදර්ශනා කරල අතහරින්. ඒක නිමිති සටහන් කෙලෙස් සහිත දේවල් මතක තියාගන්න එපා. ඔබ එතන මේ අරමුණ අතහැරියොත් ඔබේ හිත එතන පිහිටන්නේ වෙන තැනක පිහිටන්නෙත් නෑ. ඒ අතර පිහිටලත් නෑ. ඔබ පිරිනිවන් පානවා. ගැන ඒ හිත වෙන කෙලෙස් සහිත අරමුණක පිහිටන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ බාහිය සුතේ සුතමත්තම් භවිස්සති. කනට යමක් ඇහුනොත් ඇහුනා විතරයි. එතනම විදර්ශනා කරලා අතහරින්. ඒක නිමිති සටහන් මතක තියාගන්න එපා කිය. තැන් සාමාන්‍ය ලෝකයා ගැන හිතන්න ඔබ සාමාන්‍ය ඔබට ඇහෙනවා මිහිරි ඔබ ආස කරන හඬක් ඇහෙනවා. දැන් ඔබ එක මතක තියාගන්නවා. බලන්න ඔබ ආස කරන සින්දුවක් හරි ඒක කොටසක් හරි මුළු සින්දුවම් මතක නැතිවෙන්න පුළුව අන්න කොටස් වසයෙන් මතක තියාගන්න. නිමිත්තක් ගාහි එක්කො නිමිත්ත සම්පුර්ණ මුළු කොටසම එහෙම නැත්න එක කොටස් වසයෙන් කෑලි කෑලි මතක තියාගන්න. ආස කරන තව මොනවා හරි මිහිරි හඬවල් ඒව කොටස් වසයෙන් හරි මතකයි. දැන් ඔබ සිහි කරනවා නැවත නැවත ඒක මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න රාගානුසේ බලවත්වෙනවා. ඇල්ම ඇතිවෙන. පටිගේ ගැන බලමු. ඔබේ කනට ඇහෙනෝ කවරුවරි ඔබට බනිනෝ බොහෝම නරක පහත් වචනවලින්. ඔබට දොස් කියන ඔබටම ඇහෙනවා. දැන් ඔන්න අහගෙන ඉන්නකොට අර මුළු කතාවම සම පුළුවන්න මතක තියාගන්න. සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවයක තමයි. මෙයා මට මෙන්න මෙහෙම කීව කියලා පටන් ගත්ත තැනයි දම්ම ඔන්න කියපු වචන ඔක්කොම් මතකයි සමහරුට. මේ බණ පදයක් මතක තියාගන්න බැරිවුණාට සාමාන්‍ය ස්වභාවේ තමයි කවුරු හරි බැන්නොත් දොස් කිව්වෝත් ඒ කියපු වචනයක් නෑර සමහල්ලාට ඒ සැනින් එක පාරින් මතක හිටිය. එහෙම නැත්න එක කොටස් වසයෙන් තැන් තැන්ගොලි මෙයා මෙන්න මෙහෙම මට කිව්ව ඔක්කෝම මතක තියාගන්න බැරිවුණත් ඒක වැදගත් වචන ටික මතකයි බැනපු. දැන් ඒක නැවත නැවත සිහි කරනකොට මොකද වෙන්. මතක් කරන නිදාගන්න ගිය මතක් කරන මට මෙහෙම කිව්වනේ. දවස් ගානකට පස්සේ එක්කෝ මතක් වෙනවා අසවලා මට මෙන්න මෙහෙම කිව්වා. දැන් ඔබ හිතන්න ඒ කණෙන් අහපු සබ්දය නිමිති සටහන් මතක තියාගෙන ඔබ හිතන්න මොකද වෙන්නේ. නූපන් දවේශය උපදිනවා උපන් දවේශය බලවත් වෙනවා. ඕක තමයි සාමාන්‍ය හැම වෙලේම අපිට වෙන්නේ. ඇහෙන් රූපයක් දැක්කත් නිමිති සටහන් මතක තියාගෙන ඒක සිහිකර කෙලෙස් උපද්දවනවා සාමාන්‍ය ලෝකයා. කනෙන් සබ්දයක් ඇහුවත් ඒක කොටස් නිමිති කෙලෙස් සහිතේව මතක තියාගෙන නැවත සිහිකර කෙලෙස් උපද්දෝගන්න. සාමාන්‍ය අනිත් වෙලාවට අවිද්‍යානුසේ බලවත්තේ සැපවිඳීමත් එක්ක රාගානුසේ බලවත්වෙනවා. අපි අකමැති අප්‍රිය අමනාප විඳීමත් එක්ක පටිගානුසේ බලවත්වෙනවා. දුක් සැප රහිත විදීමත් එක් අවිද්‍යානුසේ බලවත්වෙනවා. හැම වෙලාම මේ ක්ලේෂයන් අනුසේ ධර්ම බලවත්වෙනවා. දැන් අපි බලමු තවත් විස්තර ඇතුව කොහොමද කනට සබ්දයක් ඇහෙන්නේ. අර හැට රූපි පේනවා වගේම තමයි. කනයි සබ්දයයි විඤ්ඥානය එකතුවීම. ඒකට අපි ධර්මය කියනවා මේ කනේ ස්පරසය කියලා කියනවා. නාමරූපයන්ගෙන් හටගත් සජීවී කනක් තියෙන්න ඕන. සබ්ද ඇහෙන ස්වභාවින් යුක්ත සජීවී කනක්. නාමරූපයෙන් හටගත්ත කියලා කියන දැ මැරිච්ච මනුස්සෙක්කින්න ඒත් කන පේන්න තියෙනවා. හැබැයි යාට සබ්ද හෙන්නේන. එතන තියෙන්නේ සතර මහාධාතුන්ගෙන් හටගත් ස්වභාවය මිසක් නාම ධර්ම නිරුද්ධ වෙලා. නාමරූපයන්ගෙම පැවැත්මක් පිහිටි ආයතන හයක් වෙන්න ඕන සංසාර ගමන හැදෙන්න්නන. දැන් ඔන්න කනයි බාහිර සබ්දයයි එකතු වෙන්නේ සෝත විඤ්ඥානය කනේ හටගන්න විඤ්ඥානයටගෙන සෝත විඤ්ඥාන. ඔය කරුණු තුනේ එකතුව තින්නන් සංගති පස්සෝ.
කණයි සබ්දයයි විඤ්ඥානය එකතුවීම කනේ ඉස්පර්සය. ඒ ස්පර්සය නිසා ඔන්න අර ඇහෙන දේ ගැන විඳීමක් ඇතිවෙන වේදනාව. එක්ක සැප විඳීමක් දුක් විඳීමක් දුක් සැප්‍රහිත විඳීමක් හැටිට විඳීමක් උපදින. විඳින් සබ්දයම හඳුන ගන්න වෙන දෙයක් නෙමේ. විදින සබ්දය හඳුන ගන්න. මට බැන්නද අඩ ගැහුවද මගේ ගුණ කිව්වද එක්ක සින්දුවක්ද සතෙක්කෑ ගහනවද වාහන හඬක්ද ඒ ඇහෙන හැම සබ්දයක්ම හඳුන ගන්න සංඥාව. හඳුනගත්ත සබ්දය ගැන තමයි චේතනා පහළවෙන්. සංස්කාර. ඔන්න ඔය ක්‍රියාවලිය හැම වෙලාම ඇහෙන සබ්දයක් පාසා ඇති වෙන. හැබැයි සාමාන්‍ය කෙලෙස් සහිත කෙනා හැම වෙලාම ඒ තුළ රාගානුසේ පටිගානුසේ අවිද්‍යානුසේ බලවත්තවී කෙලෙස් උපද්දව ගන්න. ඒවෑ කෙලෙස් සහිත නිමිති සටහන් මතකතියාගෙන නැවත නැවත මට මෙහෙම කිව්වා මෙහෙම කිව්වාරය මෙහෙම කිව ඕ හිත හිත ඉන්න. බුදුරජාණන් වහන්සේ බාහිය ධාරුචීරියට වචන කීපයකින් කෙටියෙන් දේශනා කරා බාහිය සුතේ සුතමත්තම් භවිස්සති. යමක් ඇහුනොත් ඇහුනා විතරයි. එතනින් අතහරින්. එතනම විදර්ශනා කළ අතහරින්. නිමිති සටහන් මතකතියාගෙන ආය කෙලෙස් උපද්දෝ යන්න එපා. එතනින් අතහරින්. ඒක සබ්දයක් විතරයි. කණයි සබ්දයයි විඤ්ඥානය එකතුනා. මේ කනත් අනිත්‍යයි. ඒ ඇහිච්ච සබ්දයක් අනිත්‍යයි. කනේ හටගත්ත විඤ්ඥානය සෝත විඤ්ඥානයක් අනිත්‍යයි. ඒ අනිත්‍ය කරුණු තුනක එකතුව කනේ ස්පර්සයක් අනිත්‍යයි. ඒ ස්පර්සයෙන් හටගත්ත විඳීම අනිත්‍යයි. ඒ විදින සබ්දය කනෙන් හඳුන ගත්තදේ සංඥාව අනිත්‍යයි. ඒ තුළ පහළවෙච්ච චේතනාව අනිත්‍යයි. මේ කනත් කනමුල් කරගෙන හටගත් පංච උපාදානස්කන්දයත් අනිත්‍යයි 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 කියලා අන්න විදර්ශනා වඩනු. ආයතන විදර්ශනාව ඒ ආයතන තුළ හටගන්න පංච උපාදානස්කන්දේ ඒ මොහොතේ තත්ත විපස්සති ඒ මොහොතේ විපස්සනා නුවනින් දකින. ඒ මොහොතෙම එන අරමුණ විදර්ශනා කරලා නුවනින් වටහා ගන්නවා ඒක නිමිති සටහන් මතක තියාගන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ බාහිය ධාරුචීරයට දේශනා කරා බාහිය කනට සබ්දයක් ඇහෙනකොට ඔබට පුළුවන්න සබ්දයක් පමණයි ඇහුනොත් ඇහුණ විතරයි කියලා එතනින් මේ අතහරින්. විදර්ශනා නුවනින් දැකලා එතනින් අතහරින්. එක නිමිති සටහන් මතකතියාගෙන ආය කෙලෙස් උපද්දවන්න නැතුව එතනම අතහරින්න පුළුවන්නම් ඔබේ හිත එතන පිහිටන්නේ. වෙන තැනක පිහිටන්නෙත් නෑ ඒ අතරත් නෑ බාහි ඔබ පිරිනිවන් පානවා. අන්න බලන්න මේ ධර්මය අපිට කෙටියෙන් ගාථාවක් අහලා ඕක ලේසිනේ ඕකත් මොකක්ද කියලා හිතුනට කොච්චර විස්තර ඇතුව ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් පරම ගාම්බීර ධර්මයක්ද මේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා බාහිය මුතේ මුත්තමත්තම් භවිස්සති. දැනුනොත් දැනුනා විතරයි. එතන අපිට කරුණු තුනක් විස්තර කරගන්න බුදු හාමුදුරු පෙන්න්නනවා. මොනවද දැනෙන්නේ අපිට. නාසේට ගඳ සූද දැනෙනවා. දිවට රස දැනෙනවා. කයට පහස දැනෙනවා. ඒ දැනෙන දේවල් දැනී මාත්‍රෙම අවසන් කරන්න. ඇහැට පේනදේ පෙනී මාත්‍රෙම අවසන් කරන්න. කනට ඇහිච්චදේ ඇසී මාත්‍රෙම අවසන් කරන්න. දැනෙනදේ නාසේට දැනෙනදේ දිවට දැනෙනදේ කයට දැනෙනදේ. ඒවත් දැනී මාත්‍රීම අවසන් කරන්න. අර අපි කලින් කතා කරපු ආයතනවල ස්වභාවය මයි නාසේ නැමති ආයතනය දිව නැමති ආයතනය කය නැමති ආයතනය. අපි බලමු නාසේ නාසයට ගඳ සුවඳ දැනෙනවා. නාසයයි ගඳ සුවඳයි විඤ්ඥානය එකතුවීම. එකට අපි කිනො නාසේ ස්පරසේ. ඒ ස්පර්සය නිසා විදීමක් ඇති වෙනවා. විදින ගඳ සුවඳ හඳුන ගන්න. හඳුනාගත් ගඳ සුවඳ ගැන චේතනා පහළ වෙන. ඕක තමයි සාමාන්‍ය ස්වභාවය. එතකොට මේ ගඳ සුවඳට අනුව පංච උපාදානස්කන්ධයක් සකස් වෙනවා හැම වෙලාම.
හැබැයි සාමාන්‍ය කෙනා ඒ ගඳ සුවඳ නිමිති සටහන් මතක තියාගෙන එක සිහි කර කර කෙලෙස් උපද්දව ගන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ බාහිය දැනුනොත් දැනුනා විතරයි. එතනින්ම අතහරින්. විදර්ශනා නුවනින් දකින්න එතනින්ම අතහරින්. නිමිති සටහන් මතක තියාගෙන කෙලෙස් උපද්දව යන්න එපා. ඔබ එතනින්ම අතහැරියොත් ඔබ එතන පිහිටන්නෙත් නෑ වෙන තැනකත් නෑ ඒ අතරත් නෑ ඔබ පිරිනිවන් පාන. එදකොට මේක කෙටියෙන් මෙහෙම කිව්වට මේ නාසයත් නාසේ මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධයත් විදර්ශනා නුවනින් දැකලා ඒ අරමුණු ඒ මොහොතෙම විදර්ශනා වඩලා හිතෙන් කෙලෙස් සහිත අරමුණේ හිත පිහිටන්න ඉඩ නොදී අතහරින්න තරම් හිත දියුණු කෙනෙක් වෙන්නට ඕන. ඊළඟට දිවට දැනෙන රස ඒත් අර විදිහට දැවකට යම් රසයක් දැනෙනවා. දිවයි රස්සයයි විඤ්ඥානය එකතු වෙන්නට ඕන. ඒකට අපි කියනොත් දිවේ ස්පර්ශය කියලා. එහෙම තමයි දිව රස්ස දැනෙන. දිවයි රස්සයයි විඤ්ඥානය එකතු වෙනවා. ජීවහා විඤ්ඥානය රස්ස දැනගන්න විඤ්ඥානය. ඒ කරුණු තුන එකතුවීමත් එක්ක තව කරුණු තුනක් විඳීමක් ඇති වෙනවා. විඳින රස්සය හඳුනගන්න හඳුනගත්ත රසය ගැන චේතනා පහල. දැන් ඔබ කනකොට අපිකම ප්‍රිය මනාප දෙයක් ආස කරන දෙයක් නම් දිවේ ගෑවෙනකොටම ආසාාවක් ඇති වෙනවා. ප්‍රිය මනාප ආසාහිත සමහරුන්ට දකිනකොටම දිවේ තියන්නත් කලින් මුළු ඇඟම කිලි පොලාගෙන යන සමහරුට ආසාාවක් ඇතින් කටට කෙල උනනවා කටේ තියන්නත් කලින්. එතකොට ඒක නිමිති සටහන් මතක තියාගන්න අනේ මේක හරි රහයි හරි ආසයි ම මේකට නම් ආසයි කියල එක මතක තියාගන්නවා කෙලෙස් සහිතව එකත් එක බැඳෙනවා. එක්ක අපි හිතම යම් එහෙම ආසාාවෙන් කනකොට මොනහරි අපිරිය දෙයක් හැපෙනවා. ඒ කනයකේ සතෙක් කියලා හිතන් පනුවෙක් කරමොකෙක් කරිඳල හැපුණ. එක පාට බලනකොට දකිනකොට විශාල අපිරියාව වමනයට යන්නේ නවා. අන්න ඒකත් එක ගැටෙනවද. දැන් ඇති වුණේ දුක්විදීම දැන් අපිරියාවක් ඇතිවෙන. ගැටීම දැඒක නිමිති වසේ මතක තියාගන්න. දැන් බලන්න සමහරුන්ට ඒ වගේ දෙයක් ආයි කාලයක් ඒ නිමිත් අතහරින්න බෑ. කන්න ගත්තාම ආයි මතක් කෙනවා එදාමං කනකොට මෙහෙම සතෙක් හිටිය. එක මතක් කෙන ගාන වමන යන්නේ නවා. එදකට බලන්න ඒ නිමිත්ත අර කොටස හිතේ මතක තියා ගැනීම තුළම ඒක සිහිවෙන්න සිහිවෙන්න අපි කොච්චර එකත් එක ගැටෙනවද. ඒ වගේ ප්‍රිය මනාප දේවල් සිහිකර කර රාගානුසයෙන් ඒකත් එක බැඳෙනවා. අපි අප්‍රිය අමනාප දේවල් සිහිකර කර පටිගානුසයෙන් ගැටෙනවා. සාමාන්‍ය අනිත් හැම වෙලාවිම අවිද්‍යානුසයත් එක්ක තියෙන් හිත පවතින්. එදකොට දිවට දැනෙන රසය මුල් කරගෙනත් කෙලෙස් සහිත නිමිති සටහන් මතක තියාවක තමයි සාමානිස්ස භාව. හැබැයි බුදුරජාණන් වහන්සේ බාහිය දාරුචීරයට එක පද කීපයකින් බුදු හාදුරු දේශනා කරේ දැනුනොත් දැනුනා විතරයි. එතනින් මතහරින්. දිවට දැනෙන දේ නිමිති සටහන් මතක තියාගන්න එපා එතනම විදර්ශනා කළ අතහරින්. එහෙම අතහරින්න බාහිය ඔබ දක්ෂ වුණොත් ඔබේ හිත එතන පිහිටන්නේ වෙන තැනක පිහිටන්නෙත් නෑ ඒ අතර පිහිටන්නෙත් නෑ ඔබ පිරිනිවන් පානු. බලන්න මොන තරම් පරම ගහම්බීර ධර්ම කොටසක්ද මේ අපිට තේරුම් ගන්න වටහා ගන්න බැරි වුණාට බුදුරජාණන් වහන්සේ ගාථාවකට හකුලෝලා බාහිය දාරුචීරයට එදා දේශනා කරන්න යුතුනේ. ඊළඟට කයට පහස දැනෙනවා. දැන් අපිට සීතල රස්නය සිනිදු බව ගොරෝසු බව සනීපයි කියනවා. ඒව දැනෙන්නේ කොහොමද. කයයි පහසයි විඤ්ඥානය එකතු වෙනවා. ඒකට අපි ධර්මය කියනවා කයේ ඉස්පරසය කියලා. කයයි පහසයි විඤ්ඥානය එකතුයි කයි ස්පර්සය. ඒම තම අපිට කයට පහසත් දැනෙන්. ඒ ස්පර්සයත් එක්ක කරුණු තුනක් ඇති වෙනවා. සැපවිඳීම අපි ආස කරන දෙයක් නම් අපි ඒකත් එක්ක බැඳෙනවා. අපිකම කවුරු හරි සූරනවා කට්ටකින් අනිනවා. දුක්විඳීමක් කවුරරි ගහනවා එතකොටත් කයට දැනෙන්නේ දුක්විඳීමක් ඒ ස්පරසයත් එක් අන්න අපි අරමුණත් එක ගැටෙනවා. එතකොට සැපවිදීමත් එක්ක රාගානුසේ මතු වෙනවා දුක්විඳීමත් එක්ක
පටිඝානුසය මතුවෙන. අනිත් හැම වෙලාම කයට දැනෙන පහසත් එක්ක අවිජ්ජානුසය ක්‍රියාත්මක වෙන. සාමාන්‍ය ස්වභාවේ තමයි ඒ දැනිච්ච පහසේ නිමිති සටහන් මතක තියාගන්න. ඒක සිහිකර කර කෙලෙස් උපද්දවනු. කෙලෙස් සහිත නිමිති සටහන් මතක තියාගෙන ඒක සිහිකර කර නැවත නැවත සිහිකර කර කෙලෙස් උපද්දවනු. බුදුරජාණන් වහන්සේ බාහිය දාරුචීරයට දේශනා කරා බාහිය දැනුනොත් දැනුනා විතරයි. කයට දැනෙන පහස එතනින්ම ස්පර්ශයෙන් හටගත්තා කයත් අනිත්‍යයි පහසත් අනිත්‍යයි විඤ්ඥානයත් අනිත්‍යයි. කයයි පහසයි විඤ්ඥාන එකතුවීම ස්පර්ශය අනිත්‍යයි. ඒ තුළින් හටගත්ත විඳීම අනිත්‍යයි පහස හඳුනා ගැනීම අනිත්‍යයි හඳුනගත් පහස ගැන චේතනා පහළවීම අනිත්‍යයේ කියලා එතනම පංචුපාදානස්කන්ද විදර්ශනා කළ අතහරින්. එතකොට හිත එතන පිහිටන්න වෙන තැනකත් නෑ අතරත් නෑ පිරිනිවන් පානවා කිය. ඔබට එක පාරට මේ ධර්ම කොටස ගැමුරින් ලොකුවට තේරුම් ගන්න බැරිවෙයි. හැබැයි උත්සාහ කරන්න. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ අපේ ඇස කණනාසේ දිවකය මනස ආයතන හය තුළින් මේ ධර්මය අවබෝධ කරගන්න හැටි මුළු නිවන් මග ගහම්බීර ධර්මය හකුලෝලා කෙටියෙන් ගාථාවකින් දේශනා කරපු බුද්ධ වචනයක් මේ අපි විස්තර ඇතුව තේරුම් ගන්න යම් උත්සාහයක් හරිගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ බාහිය දාරුචීරයට දේශනා කරා බාහිය විඤ්ඥානී විඤ්ඥාන මත්තම් භවිස්සති. යමක් හිතුනොත් හිතුනා විතරයි. එතනම අතහරින්. දැන් ඔබට හිතෙනවන දැන් ඔබට කොච්චර සිතුවිලියනවාද. අපිට කොහොමද හිතෙන්නේ. සිතයි සිතුවිලි විඤ්ඥාන එකතු වෙනවා. බුදු හාමුදුරු ධර්මය අපිට පෙන්න්නනවා මනසට අරමුණක් කෙන අපි කියනවා මට හිතුනා මං කල්පනා කරා මං හිත හිතා හිටිය මට කල්පනා වුණා ඔය කොහොම කිව්වත් අපේ වචනවලින් සිතයි සිතුවිලි විඤ්ඥාන එකතුවෙන්. ඒකට අපි ධර්මය කියනවා මනසේ ස්පරසය කියලා කියනවා. සිතයි සිතුවිලි මනෝවිඤ්ඥානය එකතු වෙනවා. මේ මනසේ ස්පරසය නිසාම විඳී පැති වෙනවා. එක සැපවිඳීමක් වෙන්න පුළුවන්. ඒකනේ සමහරු තනියෙන් හිනාවෙනවා. කල්පනා කර ඔහේ තනියෙන් හිනාවෙන. ඇයි හිතට ප්‍රිය මනා පාස කරන සතුට ඇතිවෙන දෙයක් සිහි වෙලා. සමහරු බලාගත්තුවත බලාගෙන හූල්ලනවා ඇස්වලින් කඳුළු පෙරනවා අඩනවා අන්න යාට මතක් වෙලා තියෙන්නේ සිතයි සිතුවිලි විඤ්ඥානය ඔස්සේ දුක ඇති වෙන අරමුණක් එයා සිහි කරන. සාමාන්‍ය වෙලාවට හිතට එන සාමාන්‍ය අරමුණ ඔස්සේ දුක් සැප රහිත විඳීම ඔස්සේ අවිජ්‍යානුසේ ඇතිවෙන. සැපවිඳීමත් එක්ක රාගානුසේ බලවත්වෙනවා දුක්විඳීමත් එක්ක පටිගානුසේ එකත් එක්ක හිතේ ගැටෙනවා අවිජ්‍යානුසය අනිත් වෙලාවට බලවත්වෙන. දැන් මේ හිතට එන සිතුවිලි තුළත් ඒවැ නිමිති සටහන් මතක තියාගන්න. තව තවත් හිතෙන් ඒක සිහි කර සිහි කර ඒ ඔස්සේම පැටලි පැටලි යන. ඊට පස්සේ එක ප්‍රපංච ගොඩ නගනවා මනසේ. තමන් තව තව එකතු කර සිහින ලෝක හදාගෙන පැටලි පැටලියන. දැන් ඔබ හිතන්න ඔබට හිටිකමං පාර යනකොට හරි එක්කොට නිදාගෙන ඉන්නකොට හරි ඇස්පියාගෙන ඉන්නකොට හරි ඔන්න හිතට මතක්කෙනවා කවමක පරණ සිදුවීමක් එක පාට මතක්කෙන. තරහ ඇති වෙන දෙයක් කවරුහරි බැනපු දෙයක් හරි ඔබට ගහපු පහර දුන්න හරි මොනහරි හිතම අපි නරක විදිට බැන්න කියලා හිතන්න. මේ අවුරුදු ගානකට පස් අමතක වෙලා තිබ දෙයක් හික පාට හිතටෙන. දැන් අන්න සිතයි සිතුවිලි විඤ්ඥානය එකතු වෙලා අර පරණ දෙයක් දවේශය ඇතිවෙන ගැටෙන අරමුණක් මතක් වුණ. දැන් ඒ අරමුණ අපි එතනම අතහරන්න දක්ෂණය සාමාන්‍ය කෙන. සිතත් අනිත්‍යයි ඒ සිතුවිල්ලත් අනිත්‍යයි විඤ්ඥානයත් අනිත්‍යයි ඒ හඳුනා ගැනීම අනිත් එහෙම හිතන්නේ සාමාන්‍ය කෙනා. කෙලෙස් සහිත සාමාන්‍ය කෙනා අර සිතුවිල්ලේ ප්‍රපංච ගොඩ නගනවා. තනියෙන් දැන් ඒකත් එක්ක ගැටි ගැටි සිහින ලෝක අපි ප්‍රපංච ගැන තනියෙන් හිතෙන් ගොඩ නගනවා. හිතෙන් සැලසුම් හදනවා. හිතෙන් පලිගන්නවා.
අර තමන්ට වචනයක් කියපු හරි තමන්ට යම් අනතුරක් කරපු ඒ පුද්ගලයාගේ විනාසේ දැන් හිතෙන් ප්‍රාර්ථනා කරන. ඔහු ගැන හිතලා මෙහෙම වෙන්න ඕනෑ මුන්ට මෙහෙම වෙන්න ඕන ඔන්න බලාපල්ල කියලද හිතෙන් හිතා තව කෙනෙකුට අනතුරක් වෙන හැටි හිතෙන් මවාගෙන ඒක විඳින්න උත්සාහ ගන්න. බලන්න හිත ඔය වගේ නැද්ද කියලා. ඔය තුළ අන්න අර අරමුණත් එක්ක තව තවත් කෙලෙස් සහිත නිමිති සටහන් ඔස්සේ කෙලෙස්ම ඉපදී පැටලි යනවා. බුදුරජාණන් වහන්සේ බාහිය දාරුචීරයට පෙන්වේ බාහිය හිතට සිතුවිල්ලක් එනකොට එතනම විදර්ශනා කළ අතහරින්. එතකොට ඔබේ හිත එතන පිහිටන්නේ නෑ. වෙන තැනක පිහිටන්නෙත් නෑ. ඒ අතර පිහිටන්නෙත් නෑ ඔබ පිරිනිවන් පාන. බුදුරජාණන් වහන්සේ ඔය විදිහට ඇස කන නාසය දිව ශරීරය මනස ආයතන හය තුළ ඒ මොහොතෙම විදර්ශනා නුවනින් සිහියෙන් දකින හැටි. ඇහැට පේන කෙලෙස් සහිත අරමුණක් වේවයි හැම අරමුණක්ම එතනම විදර්ශනා කළ අතහරින්නේ කොහොමද. කනට ඇහෙන සබ්දය නිමිති සටහන් මතකතියාගන්න ඇතු එතනම විදර්ශනා කළ අතහරින්නේ කොහොමද. නාසයට දැනෙන ගඳ සුවද එතනම විදර්ශනා කළ අතහරින්නේ කොහොමද. දිවට දැනෙන රසේ එතනම විදර්ශනා කරලා නිමිති සටහන් මතකතියාගන්න ඇතු අතහරින්නේ කොහොමද. කයට දැනෙන පහස එතනින්ම විදර්ශනා කළ අතහරින්නේ කොහොමද. හිතෙන් හිත ප්‍රපංච ගොඩනගනග යන්න ඇතුව එතනින්ම අතහරින්නේ කොහොමද. අන්න බුදුරජාණන් වහන්සේ ආයතන විදර්ශනාව අරමුණු ඒ මොහොතෙම විදර්ශනා කළ අතහරින ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්නල දුන්නා. පිංහතුනේ ඔන්න ඔය කාරණාව බාහිය දාරුචීරියට කෙටියෙන් දේශනා කරලා බුදුරජාණන් වහන්සේ පාත්තරය අරගෙන ඉදිරියට වැඩිය. උන්වහන්සේ වැඩිය. බාහිය දනගහගෙන පාර අයිනෙම මේ කෙටියෙන් හකුලෝල කියපු පරම ගාම්බීර ධර්මය මෙනෙහි කරන්න පටන් ගත්තා. පෙර සසර පුරුද්දත් එක්ක විස්තර ඇතුව මේ ධර්මය තමා තුළින් වැටහුණා කෙලෙස් ප්‍රහාණය වෙලා ඒ පාරායිනෙ වාඩි වෙලා ධර්මය සිහිකරපු ආසනීම උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. හැබැයි උන්වහන්සේට භික්ෂුවක් හැටියට සිවුරක් පුරෝගෙනවත් වැඩඉන්න ලැබුන්නේ. උන්වහන්සේගේ ආයුෂ අවසන් වෙනකොටම පෙර කර්ම විපාකයක්. කුලප් වෙච්ච එළ දෙනක් ඇනගෙන ගියා එහෙම උන්වහන්සේ ඇදගෙන වැටුණා. එතනම පිරිනිවන් පෑව. හැබැයි මේ සිදුවීම බුදු හාමුදුරු දැන් ජීත වඩට වැඩිය. පාරි බලාගෙන හිටපු මිනිස්සු ඒ අය දන්නේ මේ රහතන් වහන්සේ නමක්ද ධර්මය අවබෝධ වනාද ඒ අනිත්තයට පේනෑ. දැන් මිනිස්සු කට කතාවක් පැතිරුණා අමුතු ජාතිය පුද්ගලේ කෙස් රැවුල්ු අවාගත්ත දරපතුරු ඇඳගත්ත පිස්සෙක් වගේ මනුස්සේ පාරයිනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට වැඳගෙන කතා කර හිටිය. බුදුරජාණන් වහන්සේ ඔහුට යම් කිසි දෙයක් ටික වෙලාවක් කෙටියෙන් දේශනා කළ බුදු හාමුදුරු ඉදිරියට වැඩිය. අනේ මනුස්්‍යය පාරයිනෙම දනගහගෙන ඉන්නකොට ටික වෙලාවකින් කුලප් වේ චෙල දෙනා කැනගෙන ගියාන ආම් මැරිල පාරයිනි වැටිලලු දැන් ඕක පැතිරිලා ගිය. ජේත වනාරාම භික්‍ෂූන් වහන්සේලාටත් මේ පණවිඩ ආරංචියාව. හවස බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කරනකොට භික්‍ෂූන් වහන්සේලා මේ ගැන සාකච්ඡා කර හිටිය. මේ ආරංචිය ගැන කතා වෙනවා. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලගෙන් අහනව මහණෙනී තථාගතයන් වහන්සේ මේ වැඩම කරද්දී කුමක් ගැනද ඔබහන්සේලා සාකච්ඡා කර හිටියේ කතා බස් කර හිටි. අන්න එතකොට භික්‍ෂූන් වහන්සේලා ස්වාමිනී අද උදෑසන අමුතුම ජාතිය පුද්ගලයේ කෙස් රැවුල් වවාගෙන දරපතුරු ඇඳගෙන කලබලෙන් වගේ ජේත වනයට දුවගෙනාව. බුදුරජාණන් වහන්සේ දකින්න පුදුම හදිස්සියක් තිබ්බේ. ඔහු මහ පාරදිගේ ආපහු දුවගෙන ගියා. සාමීනී මිනිස්සු දැකලා තියෙනයි පුද්ගලයා බුදුරජාණන් වහන්සේ සමඟ කතාබස් කරනවා. අන්නේ පුද්ගලයා එල දෙනක් ඇනලා මහ පාරෙම මැරිලා කානුවක් අයිනි වැටිලා ඉන්නවලු පාරක් අයින. සාමීනී කවුදේ කියලැහෝ. පිංගතුනි බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙනී වෙන කවුරුත් නෙමෙයි මේ බුද්ධ ශාසනයේ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත්
භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනයි. මහණෙනි නුඹලා ඉක්මනට යන්න. උන්වහන්සේගේ ශ්‍රී ශරීරය අරගෙන ඇවිල්ලා සෑයක් හදලා ආදාහනය කරලා ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍ය ඉදි කරන්න. දෙව් මිනිස් ලෝකයාට වන්දනා කළ පින් රැස් කරගන්න පුළුවන් කියව. බලන්න පිංගතුනේ භික්‍ෂූන් වහන්සේලා ගිහිල්ලා අර බාහිය ධාරචීරිය මහරහතන් වහන්සේ දරපතුරු ඇඳගෙන හිටිය. උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ ශ්‍රී දේහය අරගෙන ඇවිල්ලා සෑයක් හදලා ආදාහනය කරලා ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍ය කෙරෙවා. බලන්න මේ සම්බුද්ධ ශාසනය තුළ පෙර සසර පින් ඇති අය කෙටියෙන් ඇහුවත් ගාථාවකින් බණැහුවත් ධර්මය අවබෝධ කරගත් ආකාරයක් ඒ වගේම ඔබේ මේකෙන් තේරුම් ගන්නට ඕන සංසාරයේ කර්ම විපාක බාහිය ධාරුචීරියට රහත්වෙන්න පින තිබුණත් සිවුරක්කත් දරාගෙන භික්ෂුවක් හැටියට රහතන් වහන්සේ නමක් හැටියට වැඩඉන්න ලැබුන්නේ. උන්වහන්සේ රහත් වෙනවා සමගම අරෙල දෙන ඇන්නේ පෙර සසර කර්ම විපාකයක්. නමුත් උන්වහන්සේට පින තිබුණා ඒ අනතුරේ විපතට පත්වෙන්න පෙර ධර්මය අවබෝධ කරගෙන සුළු වෙලාවක් තුළ ධර්මාවබෝධය කළ රහත් වෙලා පිරිනිවන් පාන. තිගේ නිසා මේ සසර ගමන ගැන හොඳට තේරුම් ගන්න මේ ධර්මකාරණා හොඳට නුවනින් විමසන්න මේ ආයතනහය පංචුපාදානස්කන්දය ගැන ගැඹුරින් තේරුම් අරගෙන වටහා ගන්න උත්සාහයක් ගන්න. තින් අද මේ ධර්මානු ශාසනාව හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියල අපි ආශිර්වාද කරනවා. පිංහතුනේ අද ඔබ මේ ශ්‍රවනය කරපු ධර්මශ්‍රවන මේ පින්කමෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටමත් අද ධර්මානු ශාසනාවේ පින්බරදායකත්තේ දැරූ ඒ හැම දෙනාටමත් සැලසේවා කියලප ආශිර්වාද කරනවා. ඉතින් අද මෙට්ටව මෙත් සදහම් දේශනා ඔස්සේ මේ උතුම් ධර්මානු ශාසනාවේ පින්බරදායකත්තේ දැරුවේ ජපානී පදිංචි සම්පත් බෝපරතන රුවිනී තෙන්නකෝන් අකශි පුතනුවන් අයිමි දියනිය ඒ අයගේ ප්‍රධානත්වෙන් ඒ වගේම කැනඩාවේ වසන්ති බෝපරත්තන සහ නේතන් ඒවගේම හොරෝ පතානයේ පදිංචි අනුලා තෙන්නකෝන් ශාලිකා තෙන්නකෝන් කත්තොට පදිංචි නිහාල් බෝපරතන ශාන්ත බෝපරතන මාලිනී ශ්‍රියාලතා විජේ සිංහයන බෝපරත්න පවුලේ සහ එන්න කෝන් පවුලේ පින්වත් හැම දෙනාම එකතු වෙලා. තිගේ හැම දෙනාටමත් ඒ අයගේ දූ දරු ඥාති හිතමිට ආදි සියලු දෙනාටමත් මේ ධර්මදාන මේ මහා පින්කමෙන් ඒ හැම දෙනාම නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලපි ආශිර්වාද කරමු. තියගේ අරමුණු තමයි මාර්තු මස 23 තිනට වසර 2ක් සම්පූර්ණ වෙන මීට වසර 2කට පෙරමිය පරලව ගිය විජයානන්ද තෙන්නකෝන් පියාණන්ට පින් අනුමෝදන් කිරීම ඒ වගේ පෙබරවාරි 2 වෙනි දිනට වසර 10ක් සම්පූර්ණ වෙන වසර 10කට පෙරමිය පරලව ගිය මැගිලින් කළුබෝවිල මෑණියන්ටත් එතුමියගේ මියගිය මෑණියන් පියාණන් සහෝදර සහෝදරියන් ඇතුළු ඒ පරම්පරාගත ඥාතීන්ට වසර 17කට පෙර මිය පරලවගේ විලියම් බෝපරතන පියාණන් සහ එතුමාගේ මියගේ මෑණියන් පියාණන් ඇතුළු ඒ වර්ග පරම්පරාගත සංසාරගත ඥාතීන් පෙබ්‍රවාරි 8 වෙනි දිනට වසර 23ක් වෙන මිය පරලවගිය ලක්ෂ්මන් බෝපරතන සොහොයුරාටත් අනුලා තෙන්නකෝන් මෑණියන්ගේ මිය පරලවගිය මෑණියන් පියාණන් ඇතුළු සංසාරගත ඥාතීන් කරෝලි සප්පුහාමි සීයා මැනික් කාමි ආච්චම්මා K.A. ජේපින් ධම්මසේන K.A. එමලින් K.A. විමලසේන W.A. සඳමාලි G.G. සෝමපාල K.R. ජයතිලක සහ සංසාරගත සියලූම ඥාතීන් සිහිපත් කළ පින් දෙනවා. තියන සඳහන් කරපු සියලු ඥාතීන් සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල පින් දෙන්න. මාර්තු මස 21 වෙනි දින පන්දිනය සැමරු රුවිනි තෙන්නකෝන් මහත්මියට
ඒ වගේම නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා කියන ප්‍රාර්ථනය අක්කෂි පුතාට අයි මිදියනියටත් තෙන්නකෝන් මෑණියන් ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායුෂම ලැබේවා කියන ආශිර්වාදය ධර්මදේශකයණන් වහන්සේටත් ධර්මශ්‍රවණය කරපු හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධී චතුරාරි සත්‍ය අවබෝධයම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව අදදායකත් ධර්ම පිංහතුන්ගේ අරමුණ. තීමනගේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මය ශ්‍රවණය ලක්වාසේ ලෝවාසි හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සූපත්තේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පිනාශිර්වාදයක් වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හාචබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ලෝක ශාසනං ආකා සට්හාචබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ආකා සට්හාචබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තුත්වං සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කළ සත්පුරුෂවත් පින්වත්නි, ඔබ හැම දිනකටම දහම් මඟ ගමන් කරන්නට ධර්මඥානය වඩා වර්ධනය කරගන්නට සියලු දේශනාවේ කුසල උපකාරක වේවායි ප්‍රාර්ථනා කරනවා. සද්ධර්ම දේශනාව නිසි ධර්මානුකූලව සිදු කරන්ට දුනි අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණදික්හේනපුර ශීල සුවර්ණ ගිරන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහන්සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අපගුරු දේවෝත්තම අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප පින්වන්ත නායක ස්වාමින් වහන්සේ සාදුනුදීන් පාදාභි වන්දනෙන් පින්වත් ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා පිරිනම් වූ සාදු සාදු සාදු. පින්වත්නි, මේ වටිනා වූ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්න දුනි ජපානයේ පදිංචි සම්පත් බෝපරත්න රුබිනි තෙන්නකෝන් අක්කෂි පුතනුබන් ඒ වගේම අයිනි දීනි යන අයගේ ප්‍රධානත්වයෙන් කැනඩාවේ වසන්ති බෝපරත්න සහ නේතන් ඒ වගේම හොරෝපතානේ පදිංචි අනුලා තෙන්නකෝන් ශාලිකා තෙන්නකෝන් කතුට පදිංචි නිහල් බෝපරත්න ශාන්ත බෝපරත්න මාලනී ශ්‍රියාලතා විජේසිංහ යන ඒ වගේම බෝපරත්න පවුලේ සහ තෙන්නකෝන් පවුලේ පින්වත් පිරිස ඒ හැම දිනාටම උතුම් ධර්මාවබෝධය වේවා සංසාරගත පරලෝසවත් හැම දිනාටම සියලු දේශනාමය කුසල් අනුමෝදනා වේවායි ප්‍රාර්ථනා කරනවා. උතුම් ප්‍රාර්ථනා සිත දිවයි ඔබේ නිවහනින් සමුගන්නේ උතුම් මේ සදහම් දේශනාවකින් නැවතත් මුණ ගැහෙමු. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.